මෙය අවබෝධ කරගන්න. 80 මහා අනිකුත් අග්‍ර ශ්‍රාවකයන්න් වහන්සේලා සාරා සංඛ්‍ය කල්ප ලක්ෂය බැගින්ද අනිකුත් උතුමන්ලා වහන්සේලා තම තමන්ගේ පාරමිතා බල පරිද්දෙන් වෙහෙස මහන්සි වී ජීවිත පූජාවෙන් යුතුව ගුණදම් පුරාගමින් මේ නිවන සාක්ෂාත් කරගත්තේය. නිවන යනු හුදු ප්‍රාර්ථනාවක් පමණක් නොව උත්සාහයෙන්, ධෛර්යයෙන්, වීරයෙන් කැපවීමෙන් යුතුව ළඟා කරගත යුත්තක්මයි. එසේනම් ඒ උතුම් ආර්යයන් වහන්සේලා වැඩිමග යන්නට අපි හැම දෙනාම අදිෂ්ඨාන පූර්වකව මෙම දිනපතා දිගහැරෙන සමූහ භාවනාවට එකතු වෙමු. මේ දක්වා ශුෂ්ක විපස්සනා භාවනාවට කමඨහන් ලබාගෙන ඇති යෝගාවචරයන් තම තමන්ගේ භාවනා වඩන ලෙසට කරුණාවෙන් යුතුව මතක් කරන්නට කැමතියි. අනිත් පින්වතුන් හැම දෙනාම මෙතැන් පටන් දිගහැරෙන රූප භාවනාව පිළිබඳව මේ සමූහ භාවනාවට මුල සිට පැහැදිලිව පිළිවෙලින් එකතු වී මේ සසර දුක්ගිනි නිවාලන්නට මේ මොහොත අපි වෙන් කරගමු. සත්වයා නාම රූප කොටස් දෙකක එකතුවක් බව කලින් සඳහන් කරන්නට යෙදුනා. මෙයින් ප්‍රකට භෞතිකමය ස්වභාවය රූප ධර්මයන් ලෙස ධර්මයේ හඳුන්වනවා. මෙකි රූප ධර්මයන් පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ධාතු ස්වභාවයන්ගෙන් සෑදී ඇති බව පැහැදිලි. ධාතුවක් යනු සත්ව පුද්ගල ස්වභාවයක් නැති බව ප්‍රකාශ කරන්නට භාවිතා කරන වචනයක්. පඨවි ධාතුව යනු තද ස්වභාවයයි, ඝන ස්වභාවයයි. ආපෝ ධාතුව යනු දියරමය ගලා හැලෙන ස්වභාවයයි. තේජෝ ධාතුව යනු උණුසුම් සිසිල් ස්වභාවයයි. වායෝ ධාතුව යනු වායු ස්වභාවයයි. මෙම ධාතුන් කලාප වශයෙන් එහෙම නැත්නම් මිටි වශයෙන් තමයි පවතින්නේ. අපේ මේ ශරීරය සෑදී පවතින්නේ මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතුන්ගේ සම්මිශ්‍රණයක් ලෙස. එක් එක් ශරීර කොටස් වල එක් එක් ධාතු ස්වභාවයන් ප්‍රකටව පවතින්නේය. ඒ ආකාරයෙන් ශරීරයේ ඝන අවස්ථාවේ පවතින ශරීර කොටස් 20ක් ධර්මයට අනුව ධර්මානුකූලව වෙනස් ආකාරයෙන් විශිෂ්ට ආකාරයෙන් පරමාර්ථ ස්වභාවයෙන් යථාර්ථයෙන් බැලීම නුවණින් විමසා බැලීම රූප භාවනාවේදී සිදු කරනවා. අද අප විසින් සිදු කරන්නට යන්නේ මේ රූප භාවනාවේ අපට ප්‍රකටව ඇති පඨවි කොටස් දෙකක් මෙනෙහි කිරීමටයි. ඒ අප හැමෝටම අඩු වැඩි වශයෙන් පවතින, උපන් දා සිටම පවතින, මිය යන තුරුම පවතින කෙස් සහ ලොම් යන ශරීරයේ පඨවි ධාතුව අධික ශරීර කොටස් දෙක එහි යථා ස්වභාවය මෙනෙහි කරන්නටයි. මේ රූප භාවනාව වඩා අවසානයේදී ඔබ තුල සත්ව පුද්ගල සංඥාව දුරු වන්නේය. මමත්වයෙන් යුතුව දේවල් වල ඇලීම් ගැටීම් තුනී වී යන්නේය. සත්වයාගේ යථා ස්වභාවය අවබෝධ වී යන්නේය. කෙමෙන් කෙමෙන් මමත්වේ නිසා ගොඩනැගෙන දුක් රැස ප්‍රඥා ලෝකයෙන් විනිවිද දකිමින් සතුට සැනසීමෙන් යුතුව දිනපතා මේ
පංචස්කන්ධයත් අප ජීවත් වෙන මේ විෂම සමාජය තුළ හිතේ සැනසීමෙන් යුතුව ජීවත් වීමට ඔබට ප්‍රඥාව පහළවන්නේය. එසේ ප්‍රඥාව පහළ වේවා අප හැම දෙනාටම. ලෞතර අමාමේනී බුදු පියාණන් වහන්සේගේ බුදු ගුණයත් ඒ සාන්දිටික මහා දම් ගුණයත් ආර්ය පුද්ගල මහා සංඝරත්නයේ සංඝ ගුණයත් අපි සියලු දෙනාම පෙර ආතුව සිහි කර ගනිමු. උතුම් වූ ත්‍රිවිධ රත්නය වන්දනා කරගෙන මගේ මේ සිල්වත් ජීවිතය ත්‍රිවිධ රත්නයට පූජා කරමි. පූජාම වේවා. පූජා කරමි. පූජාම වේවා. පූජා කරමි. පූජාම වේවේ අදිෂ්ඨාන කරගන්න. අනන්ත සසර පුරාවට බුද්ධ ආදී ආර්ය මහා ශ්‍රාවකයාණන් වහන්සේලාට අප විසින් යම් වැරැද්දක් සිදු වුණා නම් අපගේ ගුරු නෑදෑ හිතමිත්‍රාදීන්ට යම් කිසි වරදක් සිදු වුණා නම් අපේ අතින් ආරෝපවාදයක් සිදු වී ඇතනම් මේ මොහොතේ අපි ඒ සියලු උතුමන්ලා වහන්සේලාගෙන් වරක් දෙවරක් නොව 100,000 වාරයක් සමා කර ගනිමු. යම් කිසි වරදක් වේ නම් මට සමාවන සේක්වා. නැවත වාරයක් මම සමා කර ගනිමි. මට සමාවන සේක්වා. නැවත වාරයක් මම සමා කර ගනිමි. මට සමාවන සේක්වා. මගේ සිල්වත් ජීවිතය ආරක්ෂා කරන ඉෂ්ඨකාමී දෙවියන්ටත් මම පින් අනුමෝදනා කර සිටිමි. දෙවියෝ මේ පින් අනුමෝදන්ව නිවනින්ම නිවෙත්වා. මගේ මේ ආර්ය ජීවිතය දෙවියෝ සුරකිත්වා. මේ භාවනා බලයෙන් මට නවමහා විදර්ශනා ඥාන කෙලවර සතර මග සතර ඵලයන්ට එළඹීමට මේ ජීවිතයේදීම මට ශක්තිය ලැබේවා. ප්‍රඥාව පහළ වේවයි අදිෂ්ඨාන කොටගෙන කඳ හිස කෙලින් තබාගෙන තමන්ට පහසු භාවනා ඉරියව්වට පැමිණ ඉදිරිය බලා දැස් සෙමින් වසා ගන්න. ඔබ ඉදිරිපස දැන්නැති මේ අන්ධකාරය තුල ප්‍රඥා ලෝකය දල්වා ගන්න. මා විසින් මෙසේ කියන්නට බලාපොරොත්තු වෙන භාවනා කමඨහන් වාක්‍ය පළමුව හොඳින් ශ්‍රවණය කරන්න. මේ භාවනා කමඨහන් වාක්‍ය සමග ඔබේ සිතින් මාත් සමග මේ කමඨහන් වාක්‍යයේ එක් වචනේ අර්ථය හොඳින්ම සිතට දැනෙන පරිද්දෙන් ඔබද මාත් සමගම මනසින්ම මේ හැම වචනයක්ම මනසිකාරය කරන්න. කෙස් මේ ශරීරයේ එක් පඨවි ධාතු කොට්ටාශයකි. එක් කෙස් ගසක් එක් පඨවි කලාප සමූහයකි. පඨවි ධාතු කලාප හැර කෙස් කියා දෙයක් සත්‍ය වශයෙන්ම නැත්තේය. සත්‍ය වශයෙන් ඇත්තේ පඨවි කලාප පමණකි. ශරීරයෙන් පිටත ගස්වැල් ආදී වූ පඨවි කොටස් කෙස්වල ඇති පඨවි කොටස්ද පඨවි ධාතු වශයෙන් එකමය. ගස්වැල් ආදීෙහි පඨවි ධාතු සත්ව පුද්ගලයන් නොවන්නාක් මෙන් කෙස් යයි කියනු ලබන්නේ මේ පඨවි ධාතුවද සත්වයෙක් නොවේ. පුද්ගලයෙක් නොවේ. මම නොවේ. මේ කෙස් සත්වයෙකු නොවේ. නිස්සත්තයි. වෙන් වශයෙන් ගත් කල
එහි ජීවයක් නැත නිජ්ජීවයි. කෙස් කියා දෙයක් නැත ඇත්තේ පඨවි ධාතුවම පමණයි. එය ශුන්‍යයි. නැවතත් කෙස් මේ ශරීරයේ එක් පඨවි ධාතු කොට්ටාශයකි. එක් එක් කෙස් ගසක් එක් එක් පඨවි කලාප සමූහයකි. පඨවි ධාතු කලාප හැර කෙස් කියා දෙයක් සත්‍ය වශයෙන් නැත්තේය. සත්‍ය වශයෙන් ඇත්තේ පඨවි කලාප පමණකි. ශරීරයෙන් පිටත ගස්වැල් ආදියෙහි වූ පඨවි ධාතුවත් කෙස්වල ඇති පඨවි ධාතුවත් පඨවි ධාතු වශයෙන් එකමය. ගස්වැල් ආදියෙහි පඨවි ධාතුව සත්ව පුද්ගලයන් නොවන්නාක් මෙන් කෙස් යයි කියනු ලබන්නේ මේ පඨවි ධාතුවද සත්වයෙක් නොවේ. පුද්ගලයෙක් නොවේ. මම නොවේ. මේ කෙස් නිස්සත්තයි. නිජ්ජීවයි. ශුන්‍යයි. හොඳින් මනසිකාරය කරන්න. කෙස් මේ ශරීරයේ එක් පඨවි ධාතු කොට්ටාශයකි. එක් එක් කෙස් ගසක් එක් එක් පඨවි කලාප සමූහයකි. පඨවි ධාතු කලාප හැර කෙස් කියා දෙයක්ද සත්‍ය වශයෙන් නැත්තේය. සත්‍ය වශයෙන් ඇත්තේ පඨවි කලාප පමණකි. ශරීරයෙන් පිටත ගස්වැල් ආදී වූ පඨවි ධාතුවත් කෙස්වල ඇති පඨවි ධාතුවත් පඨවි ධාතු වශයෙන් එකමය. ගස්වැල් ආදිහි පඨවි ධාතුන් සත්ව පුද්ගලයන් නොවන්නාක් මෙන් කෙස් යයි කියනු ලබන්නේ මේ පඨවි ධාතුවද සත්වයෙක් නොවේ. පුද්ගලයෙක් නොවේ. මම නොවේ. මේ කෙස් නිස්සත්තයි. නිජ්ජීවයි. ශුන්‍යයි. කෙස් මේ ශරීරෙහි එක් පඨවි ධාතු කොට්ටාශයකි. එක් එක් කෙස් ගසක් එක් එක් පඨවි කලාප සමූහයකි. පඨවි ධාතු කලාප හැර කෙස් කියා දෙයක් සත්‍ය වශයෙන් නැත්තේමය. සත්‍ය වශයෙන් ඇත්තේ පඨවි කලාප පමණකි. ශරීරයෙන් පිටත ගස්වැල් ආදියෙහි වූ පඨවි ධාතුවත් කෙස්වල පඨවි ධාතුවත් ධාතු වශයෙන් එකමය. ගස්වැල් ආදියෙහි වූ පඨවි ධාතු සත්ව පුද්ගලයන් නොවන්නාක් මෙන් කෙස් යැයි කියනු ලබන මේ පඨවි ධාතුන්ද සත්වයෙක් නොවේ. පුද්ගලයෙක් නොවේ. මම නොවේ. මේ කෙස් නිස්සත්තයි. නිජ්ජීවයි. ශුන්‍යයි. කෙස් මේ ශරීරයේ එක් පඨවි ධාතු කොට්ටාශයකි. එක් එක් කෙස් ගසක් එක් එක් පඨවි කලාප සමූහයකි. පඨවි ධාතු කලාප හැර කෙස් කියා දෙයක් සත්‍ය වශයෙන් නැත්තේය. සත්‍ය වශයෙන් ඇත්තේ පඨවි කලාප පමණකි. ශරීරයෙන් පිටත ගස්වැල් ආදියෙහි වූ පඨවි ධාතුවත් කෙස්වල ඇති පඨවි ධාතුවත් ධාතු වශයෙන් එකමය. ගස්වැල් ආදියෙහි වූ පඨවි ධාතු සත්ව පුද්ගලයන් නොවන්නාක් මෙන් කෙස් යැයි කියනු ලබන මේ පඨවි ධාතුවද සත්වයෙක් නොවේ. පුද්ගලයෙක් නොවේ. මම නොවේ. මේ කෙස් නිස්සත්තයි. නිජ්ජීවයි. ශුන්‍යයි. කෙස් මේ ශරීරයේ එක් පඨවි ධාතු කොට්ටාශයකි. එක් එක් කෙස් ගසක් එක් එක් පඨවි කලාප සමූහයකි. පඨවි ධාතු කලාප හැර කෙස් කියා දෙයක් සත්‍ය වශයෙන් නැත්තේය. සත්‍ය වශයෙන් ඇත්තේ පඨවි කලාප පමණකි. ශරීරයෙන් පිටත
ගස්වැල් ආදී වූ පටවි ධාතුවත් කෙස්වල ඇති පටවි ධාතුවත් ධාතු වශයෙන් එකමය. ගස්වැල් ආදී වූ පටවි ධාතු සත්ව පුද්ගලයන් නොවන්නාක් මෙන් කෙස් යැයි කියනු ලබන මේ පටවි ධාතුවද සත්වයෙක් නොවේ. පුද්ගලයෙක් නොවේ. මම නොවේ. මේ කෙස් නිස්සත්තයි, නිච්චීවයි, ශුන්‍යයි. කෙස් මේ ශරීරයේ එක් පටවි ධාතු කොට්ටාශයකි. එක් එක් කෙස් ගසක් එක් එක් පටවි කලාප සමූහයකි. පටවි ධාතු කලාප හැර කෙස් කියා දෙයක් සත්‍ය වශයෙන් නැත්තේය. සත්‍ය වශයෙන් ඇත්තේ පටවි කලාප පමණකි. ශරීරයෙන් පිටත ගස්වැල් ආදී වූ පටවි ධාතුවත් කෙස්වල ඇති පටවි ධාතුවත් ධාතු වශයෙන් එකමය. ගස්වැල් ආදී පටවි ධාතු සත්ව පුද්ගලයන් නොවන්නාක් මෙන් කෙස් යැයි කියනු ලබන මේ පටවි ධාතුවද සත්වයෙක් නොවේ. පුද්ගලයෙක් නොවේ. මම නොවේ. මේ කෙස් නිස්සත්තයි, නිච්චීවයි, ශුන්‍යයි. කෙස් මේ ශරීරයේ ඇති පටවි ධාතු කොට්ටාශයකි. එක් එක් කෙස් ගසක් එක් එක් පටවි කලාප සමූහයකි. පටවි ධාතු කලාප හැර කෙස් කියා දෙයක් සත්‍ය වශයෙන්ම නැත්තේය. සත්‍ය වශයෙන් ඇත්තේ පටවි කලාප පමණකි. ශරීරයෙන් පිටත ගස්වැල් ආදී වූ පටවි ධාතුවත් කෙස්වල ඇති පටවි ධාතුවත් ධාතු වශයෙන් එකමය. ගස්වැල් ආදීහි පටවි ධාතුව සත්ව පුද්ගලයෙක් නොවන්නාක් මෙන් කෙස් යැයි කියනු ලබන මේ පටවි ධාතුවද සත්වයෙක් නොවේ. පුද්ගලයෙක් නොවේ. මම නොවේ. මේ කෙස් නිස්සත්තයි, නිච්චීවයි, ශුන්‍යයි. දැන් අපි මේ භාවනා වාක්‍ය අනුවම කෙස් පිළිබඳව තනියම මද වේලාවක් තමන්ට හැකි පරිද්දෙන් මතක පරිද්දෙන් තනියම මනසිකාර කරමු. මිනිත්තු කිහිපයක් මේ කෙස් නිස්සත්ත බව, නිච්චීව බව, ශුන්‍ය බව
කෙස් මේ ශරීරයේ එක් පඨවි ධාතු කොට්ටාශයකි. එක් එක් කෙස් කසක් එක් එක් පඨවි කලාප සමූහයකි. පඨවි ධාතු කලාප හැර කෙස් කියා දෙයක් සත්‍ය වශයෙන් නැත්තේය. සත්‍ය වශයෙන් ඇත්තේ පඨවි කලාප පමණකි. ශරීරයෙන් පිටත ගස්වැල් ආදී වූ පඨවි ධාතුවත් කෙස්වල ඇති පඨවි ධාතුවත් ධාතු වශයෙන් එකමය. ගස්වැල් ආදී වූ පඨවි ධාතුව සත්ව පුද්ගලයෙක් නොවන්නාක් මෙන් කෙස් යැයි කියනු ලබන මේ පඨවි ධාතුවද සත්වයෙක් නොවේ, පුද්ගලයෙක් නොවේ, මම නොවේ. මේ කෙස් නිස්සත්තයි, නිජීවයි, ශුන්‍යයි. කෙස් මේ ශරීරයේ එක් පඨවි ධාතු කොට්ටාශයකි. එක් එක් කෙස් කසක් එක් එක් පඨවි කලාප සමූහයකි. පඨවි ධාතු කලාප හැර කෙස් කියා දෙයක් සත්‍ය වශයෙන් නැත්තේය. සත්‍ය වශයෙන් ඇත්තේ පඨවි කලාප පමණකි. ශරීරයෙන් පිටත ගස්වැල් ආදී වූ පඨවි ධාතුවත් කෙස්වල පඨවි ධාතුවත් ධාතු වශයෙන් එකමය. ගස්වැල් ආදී පඨවි ධාතු සත්ව පුද්ගලයෙක් නොවන්නේ යම්සේද මේ කෙස්ද පඨවි ධාතුවමය. මේ කෙස් සත්වයෙක් නොවේ, පුද්ගලයෙක් නොවේ, මම නොවේ. මේ කෙස් නිස්සත්තයි, නිජීවයි, ශුන්‍යයි. අපි දිගටම මෙනෙහි කරගෙන යමු. දැන් අපි ශරීරයේ පුරා යම් යම් ස්ථානවල පැතිරී ඇති ලොම් පිළිබඳව මෙනෙහි කරමු. ලොම් මේ ශරීරයේ එක් පඨවි ධාතු කොට්ටාශයකි. එක් එක් ලෝමයක් එක් පඨවි කලාප සමූහයකි. පඨවි කලාප හැර ලොම් කියා දෙයක් සත්‍ය වශයෙන් නැත්තේය. සත්‍ය වශයෙන් ඇත්තේ පඨවි කලාප පමණකි. ශරීරයෙන් පිටත
ගස්වැල් ආදී ඇති පටවි ධාතුවත් ලොම් යයි කියනු ලබන මේ පටවි ධාතුවත් ධාතු වශයෙන් එකමය. ගස්වැල් ආදියෙහි පටවි ධාතු සත්ව පුද්ගලයෙක් නොවන්නේ යම්සේද මේ ලොම් යයි කියනු ලබන පටවි ධාතුවද සත්වයෙක් නොවෙයි, පුද්ගලයෙක් නොවෙයි, මම නොවෙයි. මේ ලොම් නිස්සත්තයි, නිජ්ජීවයි, ශුන්‍යයි. ලොම් මේ ශරීරයේ එක් පටවි ධාතු කොට්ටාශයකි. එක් ලෝමයක් එක් පටවි කලාප සමූහයකි. පටවි කලාප හැර ලොම් කියා දෙයක් සත්‍ය වශයෙන්ම නැත්තේය. සත්‍ය වශයෙන් ඇත්තේ පටවි කලාප පමණකි. ශරීරයෙන් පිටත ගස්වැල් ආදියෙහි ඇති පටවි ධාතුවත් ලොම් යයි කියනු ලබන මේ පටවි ධාතුවත් ධාතු වශයෙන් එකමය. ගස්වැල් ආදියෙහි ඇති පටවි ධාතු සත්ව පුද්ගලයන් නොවන්නාක් මෙන් මේ ලොම් යයි කියනු ලබන පටවි ධාතුවද සත්වයෙක් නොවෙයි, පුද්ගලයෙක් නොවෙයි, මම නොවෙයි. මේ ලොම් නිස්සත්තයි, නිජ්ජීවයි, ශුන්‍යයි. ලොම් මේ ශරීරයේ එක් පටවි ධාතු කොට්ටාශයකි. එක් ලෝමයක් එක් පටවි කලාප සමූහයකි. පටවි කලාප හැර ලොම් කියා දෙයක් සත්‍ය වශයෙන් නැත්තේය. සත්‍ය වශයෙන් ඇත්තේ පටවි කලාප පමණකි. ශරීරයෙන් පිටත ගස්වැල් ආදී ඇති පටවි ධාතුවත් ලොම් යයි කියනු ලබන මේ පටවි ධාතුවත් ධාතු වශයෙන් එකමය. ගස්වැල් ආදී ඇති පටවි ධාතු සත්ව පුද්ගලයන් නොවන්නාක් මෙන් මේ ලොම් යයි කියනු ලබන පටවි ධාතුවද සත්වයෙක් නොවෙයි, පුද්ගලයෙක් නොවෙයි, මම නොවෙයි. මේ ලොම් නිස්සත්තයි, නිජ්ජීවයි, ශුන්‍යයි. ලොම් මේ ශරීරයේ එක් පටවි ධාතු කොට්ටාශයකි. එක් ලෝමයක් එක් පටවි කලාප සමූහයකි. පටවි කලාප හැර ලොම් කියා දෙයක් සත්‍ය වශයෙන් නැත්තේය. සත්‍ය වශයෙන් ඇත්තේ පටවි කලාප පමණකි. ශරීරයෙන් පිටත ගස්වැල් ආදියෙහි පටවි ධාතුවත් ලොම් යයි කියනු ලබන මේ පටවි ධාතුවත් ධාතු වශයෙන් එකමය. ගස්වැල් ආදී ඇති පටවි ධාතු සත්ව පුද්ගලයෙක් නොවන්නාක් මෙන් මේ ලොම් යයි කියනු ලබන පටවි ධාතුවද සත්වයෙක් නොවෙයි, පුද්ගලයෙක් නොවෙයි, මම නොවෙයි. මේ ලොම් නිස්සත්තයි, නිජ්ජීවයි, ශුන්‍යයි. දැන් අපි ලොම් පිළිබඳව මෙසේ යථාර්ථවාදීව ධර්මානුකූලව පරමාර්ථ වශයෙන් මෙනෙහි කරමු.
මේ කෙස් සහ ලොම් ශරීරයේ පඨවි ධාතුන්ය. එක් කෙස්කසක් එක් ලෝමයක් පඨවි කලාප සමූහයකි. පඨවි කලාප හැර කෙස් හෝ ලොම් කියා දෙයක් සත්‍ය වශයෙන් නැත්තේය. සත්‍ය වශයෙන් ඇත්තේ පඨවි කලාප පමණකි. ශරීරයෙන් පිටත ගස්වැල් ආදියේ ඇති පඨවි ධාතුවත් මේ කෙස් හා ලොම්වල ඇති පඨවි ධාතුවත් ධාතු වශයෙන් එකමය. ගස්වැල් ආදියේ ඇති පඨවි ධාතු සත්ව පුද්ගලයන් නොවන්නේ යම්සේද මේ කෙස් හා ලොම්වල ඇති පඨවි ධාතුන්ද සත්වයෙක් නොවේ, පුද්ගලයෙක් නොවේ, මම නොවේ. මේ කෙස් සහ ලොම් නිස්සත්තයි, නිජ්ජීවයි, ශුන්‍යයි. රූප භාවනාව අවසන් කිරීමට දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු මේ ගරු චිරන් රක්칸තු මං පරන්ති. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහන් හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, චතුරාර්ය සත්‍ය අවබෝධයෙන්ම නිවනින්ම නිවෙත්වා. හෙටත් උදෑසන 4:50ට හමු වීමේ බලාපොරොත්තුවෙන් අද දවස පුරාවට ඔබ විසින් මානසිකාර කරන ලද මේ කෙස් සහ ලොම්වල යථා ස්වභාවයන් මෙනෙහි කරමින් අද දවස ප්‍රඥාවන්තව ගෙවන්න. ඊ타මත්ම ප්‍රබෝධමත් සුවදායි සැනසිලිසදායි ධර්මකාමී පින්බර දිනයක් ඔබ සැමට වේවා. තෙරුවන් සරණයි.